ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බලශක්ති අමාත්‍යතුමා සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති පදනම් විරහිත මෙම විශ්වාස භංග යෝජනාවට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා මට ලැබුණු අවස්ථාව මම භාග්‍යයක් කොට සැලකනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා 2015 ඉඳලා 2019 වෙනකම් විපක්ෂය ආණ්ඩු කරා. ඒ කාලය තුල මේ රටේ යුද්ධයක් තිබුණෙත් නැහැ, කොවිඩ් එකක් තිබුණෙත් නැහැ, කිසිදු බාධාවක් තිබුණෙත් නැහැ. ආර්ථිකය 2005 ඉඳලා 15 වෙනකන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ යටතේ දල වශයෙන් 7.2ක වේගයකින් ඉදිරියට ගියා. හැබැයි මේ මහා ලොකු කළමනාකරන ගුරුවරු මහා ආර්ථික විශේෂඥයෝ එකතු වෙලා මේ ආර්ථිකය මේ කිසිම බාධකයක් නොතිබිද්දී ආපස්සට හැරෙව්වා. හරවලා යන්තම් අෆ්ගනිස්තානයට ඉස්සරහින් තියලා 2.1කට බැස්සුවා. ඒක තමයි ඒගොල්ලන්ගේ කළමනාකරණයේ දක්ෂතාවය. ඒක කරලා තමයි ඒ කාලය තුල ගරු බන්දුල ගුණවර්ධන ඇමතුමා ප්‍රකාශ කරපු ආකාරයට තෙල් මිලේ මහා වාසියක් 2015 16 17 වර්ෂයේදී උන්ට ලැබුණා. 2019 අපි කියමු පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන යම් ආර්ථික කඩාවැටීමක් වෙන්න හේතුවක් තිබුණා. එතෙක් තිබුණු අවුරුදු 4 තුල මොකද්ද ඒගොල්ලෝ කරේ? ඒ හින්දා ආර්ථිකය ඊට පස්සේ පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන මේ සම්පූර්ණ ආර්ථිකය කඩාවැටලා තිබුණා. ආර්ථිකය විනාශ වෙලා තිබුණා. ව්‍යාපාර වැහින තත්වයකටපත් වෙලා තිබුණා. සංචාරක ව්‍යාපාරය විනාශ වෙලා තිබුණා. ජාතික ආරක්ෂාව මහා දුරට බාවලා දීලා තිබුණා. ඒ හේතු කොටගෙන අලුතින් ආණ්ඩුවක් ඇති වුණාට පස්සේ ස්ටිමියුලස් එකක් හැටියට අලුතින් ආර්ථිකය ගොඩනැගීම සඳහා අපිට සිද්ධ වුණා විශාල වශයෙන් බදු සහන රාශියක් ලබා දෙන්නට. ඒ කරේ මොකටද? ජනතාවට සහන ලබා දෙන්න. වැට් එක අඩු කරා, එක්සයිස් ටැක්ස් එක අඩු කරා, ආදායම් බද්ද අඩු කරා. එකින් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය නංවන්න. ආර්ථිකය නංවලා මේ රටේ ආර්ථිකය අලුත් දැම්මක් ඇති කරන්න. ඒ හේතු කොටගෙන අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවිච්ච මේ කොවිඩ් උවදුරාව. ඒ කොවිඩ් උවදුරත් එනවත් එක්කම අපිට සිද්ධ වෙනවා විවිධ අවස්ථාවලදී හැමදාම කෑ ගහනවා දෙපැත්තෙම ඉඳගෙන ලොක්ඩවුන් කරන්නයි කියලා. ලොක්ඩවුන් කරනවත් එක්කම මොනවද වෙන්නේ? ආර්ථිකය කඩා වැටෙනවා. කවුරු හරි කියනවාද ලොක්ඩවුන් කරන්න අපේ සැලරි එකෙන් භාගයක් අපි පූජා කරන්නම් කියලා. 1.5ක් මේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඒ හින්දා ලොක්ඩවුන් කරත් නැති වුණත් අපි සියලු දෙනාටම මේ මුදල් ගෙවන්නට ඕන. ඒ හා සමානව මන්ත්‍රීතුමා මගේ ස්ථාවර නියෝග 92 පිළිබඳව ඔබතුමාට කාරුණික අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ 92 තුල කතා නොකරන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවධානය. මගේ 91 යටතේ 91 යටතේ ගරු අධිකරණ ඇමතිතුමනි නෑ 91 ඊටතේ ඔබතුමා අවසරය දෙන්න වෙනවා. මොකද විවාද වෙන කාරණේ පිළිබඳව වහන්නේ. දැන් ගරු ඇමතුමා අධිකරණ ඇමතිවරයා හැටියට බඳුල්ගොඩ ඇමතුමා දැන් මුදල් පිළිබඳව කතා කරා. හැබැයි ගරු බඳුල්ගොඩ ඇමතුමා මට මතකයි පෞගිය කාලේ එදා මේ ප්‍රීති ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි නේ අපිට කතා කරන්න දෙන්න. ඒ අනුව මම ගරු කතානායකතුමා පැහැදිලිව කියන්නට ඕන මේක ලොක්ඩවුන් කරත් නැති වුණත් අපි මේ රටේ ජනතාවට සහන ලබා දීලා තියෙනවා. PCR කරන්නට ඕන, සෞඛ්‍ය ශාස්ත්‍රයට මුදල් ලබා දෙන්නට ඕන, මිනිස්සුන්ට මුදල් ලබා දෙන්නට ඕන, කැලු දනාගේම අතිකාල දීමනා ලබා දෙන්නට ඕන. මේවා කළමනාකරණය කර ගැනීම සඳහා මුදල් අවශ්‍යයි. මේ ලබාගත් මුදල් ටික අරගෙන ඇමතිතුමා ගෙදර අරගෙන ගියාද? මේ රටේ ආර්ථිකයට මිනිස්සුන්ව බේර ගැනීම සඳහා හා රට කළමනාකරණය කිරීම සඳහා තමයි යොදවලා තියෙන කියන එක පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එම නිසා මේක කිසිම පදනමක් නැතුව එතුමාව කරගෙන මම හිතනවා අපි විපක්ෂයට ස්තුතිවන්ත වෙන්නට ඕන. මොකද මේ වෙලාවේදී ඕනෑම ආණ්ඩුවක් ඇතුළත විවිධ මත තියෙනවා. ඕනෑම ආණ්ඩුවක් තිලතල යම් මතවාද තියෙනවා. ඒ මතවාද හේතු කොටගෙන අපි අපේ කිසිම අමතවරේ පාවල දෙන්නේ නැහැ කියන එක අපි මේ සභාවට වගකීමෙන් ප්‍රකාශ කරනවා. 3න් 2කින් අපි මේක පරාජය කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී කියන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් වලට ගියාම අපිට සිද්ධ වෙනවා අපේ ආදායම් මාර්ග සියල්ල හැරෙනවා. විශේෂයෙන්ම ආනයනය සීමා කරපු ගමන් අපිට සිද්ධ වෙනවා රේගුවෙන් ලැබෙන ආදායම අඩු වෙනවා. ඒ හා සමානවම අපිට වෙන ඊළඟ ලොකුම පාඩුව වෙලා තියෙන්නේ සුරාබදු ආදායම බේම් පිටින් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ආදායම් බද්දත් අඩු වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද ආර්ථිකය කළමනාකරණය කරගන්නේ? සංචාරකයෝ කවුරුවක්වත් ලංකාවට එන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපි මේ මුදල් ලබාගෙන නැවත මේ ජනතාවට තමයි මේ සියලු සහන ලබා දීලා තියෙන්නේ.
4 වතාවක් මේ වනකොට රුපියල් 5000 ගානේ මේ රටේ සියලුම අයට ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශවල මුදල් ගෙවලා තියෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ සේෆ්ටි නෙට් එකක් හැටියට ක්‍රියා කරලා මේ රටේ ජනතාව දිලිඳුකමින් මුදවා ගැනීම සඳහා මේ ඉතාමත් අහිතකර අවස්ථාවේ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීමයි. එම නිසා අපි කල්පනා කරලා බලන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවන් අවස්ථාවකදී මම ආර්ථිකය පිළිබඳව වැඩිදුරටත් කරුණු අනිත් අයත් කතා කරපු හින්දා ඒ සියලු මුදල් යොදවල තියෙන්නේ මේ රටේ ජනතාවගේ සුබ සාධනය සඳහා, මේ අසීරු ඉලක්කයෙන් ගොඩ එන්න ඒම සඳහා. මේ අපිට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඇමරිකාව, යුරෝපය ඇතුළු දියුණු රටවල් පවා මේ ආර්ථික අවපාතයකට ලං වෙලා තියෙනවා. නමුත් අද වනකොට අපි මේ සම්පූර්ණ මුදල් යොදවලා ඊයේ පෙරේදා ඊළඟ දවස් 3 බලනකොට ලෝකයේ වේගවත්ම එන්නත් කරණයට භාජනය වන රට හැටියට ලංකාව අපි පරිවර්තනය කරලා තියෙනවා. ලංකාවේ එන්නත් නිෂ්පාදනය නොකරන අවස්ථාවක් තුලදී ඉන්දියාවටත් වඩා වේගයකින් අපි එන්නත් බෙදා දීමක් කරලා තියෙනවා. චීනයටත් වැඩිය වේගයකින් එන්නත් බෙදා දීමක් කරලා තියෙනවා ප්‍රතිශතයක් වශයෙන්. එම නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකොට මේ රටේ සියලුම 130කට ඉහළ සියලුම අය එන්නත් කරණයට ලක් වෙලා 2010 මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට අවුරුදු 18ට වැඩි සියලු දෙනා එන්නත් කරන ලක් වෙලා යාලි ආර්ථිකය ගොඩනගලා මේ රට විවෘත කිරීම සඳහා. එම නිසා ඒ සම්බන්ධයෙන් තමයි මේ මුදල් සම්පූර්ණයෙන් යොදවලා තියෙන එක. But I also would like to use this opportunity, Honorable Deputy Speaker, just to bring it to your attention. It was only for a very limited period the international prices came down to $21 last year during the month of April. Thereafter it is in an upward trend. Now it has already gone up to about $80 per month. By the time the decision was taken to increase the prices, it was already in about 68. Now it has gone to about 81. So there is no other option other than that. But I must say, as a colleague, I'm very proud of a minister, because in the cabinet I know he had on many occasions had looked at overall holistic view to develop our energy sector. I am grateful, and petroleum sector. In view of that, I would like to mention few of his achievements so far and the proposal. For example, he is developing a new storage tank farm in Trincomalee, and he is also developing a new storage tank farm in Hambantota. Then also developing and upgrading of aviation refueling terminal and existing fuel hydrant system and installation of a fuel hydrant system of CPC at New Apron E in par with Stage 2 development project of Bandaranaike International Airport, Katunayaka. And there are number of projects he has started. For example, construction of a Jet A transfer pipeline from Muthurajawala to BIA, and construction of a tank farm and associated development at Muthurajawala, and storage tank construction at STL, procurement and construction of commissioning of several tanks at Kolonnava installation. So one thing I would like to say, he had looked at the whole thing in a holistic view, and he is looking at different level how to empower the Sri Lankan the energy sector. In that, there was some misinformation was given into this house regarding the proposed act. Petroleum Act is not an act to sell the petroleum resources of this country. It is to permit investment to this country in this most vital aspect. He is looking at it rather than every day bringing somebody else to this country, and also to give more instructions to the refueling, and also modernizing the oil refinery. That act is totally misquoted. The act is for the betterment of the country. If you look at now, investment have been welcomed by everybody. For example, one of the world's biggest company is Saudi Aramco. Aramco is now listed in US, and about 30-40% of the shares have been held by the public all over the world. So investment is not bad as long as you have control of your resources. So what is the Honorable Minister is proposing to have control of the resources, but invite modern technology, invite investors to come, invest on that, so the country will benefit on the long run. So he is looking at, and for the first time he had put renewed interest in exploration, which had never been a priority of the previous government. So he is working hard on the oil exploration,
and he's also working hard on refinery. තවත් විනාඩි 2යි අමතුමා. Yeah. So එම නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට ඕන මේ සම්පූර්ණ විශ්වාස භංග යෝජනාවම කිසිසේත්ම පදනම් විරහිත කිසිම හේතුවක් සාධාරණ හේතුවක් නොමැති හැමෝම දන්න කරුණු සම්බන්ධයෙන් කරුණු විකෘති කරලා ආණ්ඩුවේ එකමුතුභාවය ශක්තිමත්භාවය පිළිබඳව මිස්කැල්කුලේෂන් එකක් කරලා සම්පූර්ණයෙන්ම වැරදි අගයීමකට ලක් කරලා ඒකෙන් ප්‍රයෝජන ගැනීමට කරපු වැරදි උත්සාහයක් කියන එක හෙට හවස වෙනකොට ඔප්පු වෙයි කියන එක මම මේ සභාවට ප්‍රකාශ කරන්නට ඕන. එම නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම මිල වැඩි කිරීම තෙල්වල මිල වැඩි කිරීම මේ අවස්ථාවේදී රටේ සුභසිද්ධිය සහ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ රටේ විදේශ විනිම සංචිතය පිළිබඳව සියල්ල පිළිබඳව කල්පනා කරලා බලලා අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමත් එක්කත් සාකච්ඡා කරලා ගත්තු තීන්දුවක් සමහර තීන්දුව තීරණ අපිට ගන්න වෙනවා ඒවා බැලු බැලමට ජනප්‍රිය නැහැ නමුත් ඒකේ අරමුණ නම් මේ රට ආරක්ෂා කරගන්න නම් මේ රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න නම් මේ රටේ විදේශ සංචිතය ආරක්ෂා කරගන්න නම් මම හිතනවා ඒකට විශ්වාස භංග යෝජනාවක් නෙවෙයි ගේනට ඕන විශ්වාසය ප්‍රකාශ කරන යෝජනාවක් කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි. ස්තුතියි ඔබතුමාට. ඕඩර් ප්ලීස්. පස්වර 1:30 දක්වා දිවා භෝජන සඳහා සභාවේ කටයුතු අත්හිටුන් ලැබේ.